නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ගබ්බමේකේ උපජ්ජಂತಿ නිරයං පාපකම්මිනෝ සග්ගං සුගතිනෝ යන්ති පරිනිබ්බන්ති අනාසවාති. ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වයෙන් දරන්නා වූ බෞද්ධ ප්‍රමුඛ මේ මොහොතත් අපට සවන් දීම සඳහා අවකාශය යොදාගත්තා වූ සදහැවර පින්නතුනි, මම හිතනවා මේ වන විට අද දවසේ ඔබට ඇතිවෙන්න අපේ බණ ඇහිලා තියෙනවායි කියලා. මේ ගාථා රත්නය මින් පෙර මම ධර්ම දේශනා කළ එකක් විය හැකි. ඇතැම් විට මෙම නාලිකාවටම. එහෙත් මට තියෙන්නේ කටපාඩම් කරගත්ත බණක් නෙවෙයි. මේ බවතුන්ගේ අරමුණු ප්‍රාර්ථනා ටික දැක්කම පසුව මම කියන්නම්. ඒ ප්‍රාර්ථනා සඵල වෙන්න මොකද වෙන්න ඕන කියලා මෝර්පෝරිකාවක් සපයලා කතා කරන්න මට හිතුණා. ඒකයි මේ මාතෘකාව ගත්තේ. මව්පියන් හොඳ දරුවන් හදන්න කල්පනා කරනවා. ගුරුවරුන් යහමග යවන්න කල්පනා කරනවා. නමුත් මම දකිනවා මේකේ ඒක හොඳ වුණාට ඒකේ අඩුවක් තියෙනවා. ඔවුන්නේ යහමග කියන්නේ, හොඳ පුරවැසියන් කියන්නේ උගතෙක් බවට පත් වෙලා හොඳ රස්සාවක් කරගෙන ජීවත් වෙන එක. මෙපමණකින් ඔවුන් සෝසේ ජීවත් වෙයි කියලා ඔබ හිතනවා නම් ඔබේ දර්ශනයට අඩුපාඩුවක් තියෙනවා. ඔබ මව්පියන් වශයෙන් හෝ ගුරුවරු වශයෙන්. බුදු සමය අවශ්‍ය වෙන්නේ මීට වඩා හොඳ පුරවැසියන් හදන්න. ඔය කියන පුරවැසියන් හදන්නට දැන් ඔබ බලාපොරොත්තු වෙන බුදු සමයක් ඕන නැහැ. ඔය ලෝකේ තියෙනවා නීතිකරු රටවල් පොලිසියක්වත් නැහැ කියලා කියන. ඒගොල්ලෝ හැදිලා තියෙන බුදු සමයක් දැනගනේ. ඒ නිසා ඊට එහා කියන වචනේ මම ගම්මු ඊට මෙහා කතා කරලා ඉන්නේ. එතකොට හරියි. මේ බලාපොරොත්තු වෙන්නේ කෑම්බීම් බැඳුම් පැළඳුම් යහමින් තියනවා නම් රට වැඩක් කරලා සමාජගත දුකක් නැති ජීවිතයක්. ජලය විදුලිය දුරකථන මහා මාර්ග පාලම් බෝක්කු රස්සා එවල් දොරවල් හිඟයක් නැති ජීවිතයක්. ඒ තමයි සමාජගත දුක නැහැ කියලා කියන්නේ. නැත් අපට දැන් වැටහෙනවා මෙහෙම ගිය ආයතත් ජීවිත අවසානයේදී අතෘප්තියක් කරුණාම තව මොනවා හරි ජීවිතේ දෙයක් බැරි වුණයි කියලා හිතෙන බව. ඒ නිසා ලෝකේ ඉන්න මව්පියන්ගේ බලාපොරොත්තු ඒක වුණාට කමක් නැහැ. බෞද්ධ නොවන. බෞද්ධ මව්පියන්ගේ බෞද්ධ ගුරුවරුන්ගේ බලාපොරොත්තු වෙන්න ඕන තවත් දෙයක්. ඔවුන්ගේ ඇතුළත තියෙන දෙයක් තියෙනවා. මේ මිනිසුන් අර ඔබ අප හැම දෙනාගේම ඇතුළත පවතිනා වූ දුර්වලකමක් තියෙනවා. මේක මෙලොවට එනකොට තියෙන්නේ පැලෑටියක් වගේ. මූලයක් විතරයි නැත්තම් බීජයක් විතරයි තිබෙන්නේ. නමුත් බීජයට අවශ්‍ය ජලය පොහොර උණුසුම තෙතමනේ ලැබුණොත් බීජ රෝපණයලා වැඩෙනවා. මෙන්න මේ ඉවක් බවක් නැතුව හැදෙන්නා වූ දරු පරපුරක් තුළ
මෙන්න මේ තමන්ට දුක් ගෙනත් දෙන්නා වූ විනාශකාරීත්වයේ බීජය රෝපේන වී තිබෙන බව, වැඩෙන බව පෘථග්ජන මට්ටමේ ඉන්න මව්පියන්ටවත් ගුරුවරුන්ටවත් තේරෙන්නේ නැහැ. ඒ නිසාම ඔවුන් යොදා ගන්නා උපක්‍රම එයම රෝපණය කරන සුළුයි. ඒ අහිතකර ජීවිතයට අහිතකර ලෙස බලපාන්නා වූ බීජයම රෝපණය කරන සුළුයි. නැත්නම් ඒවට පෝර දාන සුළුයි. මෙන්න මේක තේරුම් අරගෙන ඔබට මව්පියන් සහ ගුරුවරුන් වශයෙන් මේ තරපරපුර මෙහෙවන්න පුළුවන් නම් එනම් මේ ඔබගේ දරුවන්ගේ බලාපොරොත්තු වෙන අනාගතය සඵල කරන්න අපට උදව් කරන්න පුළුවන්. මා දකින්නේ නැහැ වත්මන් සමාජයේ එහෙම තිබුණට. වත්මන් සමාජයේ උඩින් පල්ලෙන් අතගාපු බෞද්ධකමක් මුල් කොටගෙන ජීවත් වෙලා අන්තිමට දන් දෙන්න සිල් රකින්න භාවනා කරන්නට යන 60න් 70න් පස්සේ ආගමික ජීවිතයකට නැඹුරු වෙන සමාජයක් තියෙනවා. දැන් මේකට මම නමක් තිබ්බොත් ජීවත් වෙලා ඉවරලා බුදුදහම කියලා. එතකොට මගේ තේමාවට හරි නෑ. මගේ තේමාව ජීවිතේට බුදුදහම. ජීවිතේට ධර්මයනේ. මේ නිසා මා දකින්නේ ඔය බුද්ධ චරිතය උගන්වලා මලක් පහනක් පූජා කළ චාරිත්‍රාර්ථ ගුරු කිරීම අංග සම්පූර්ණ බෞද්ධකමක් නෙවෙයි කියලා. ඒවා අනවශ්‍ය නැහැ. අවශ්‍යයි. යහපත් චාරිත්‍ර අවශ්‍යයි. එතකොට ඔබ බාහිර වශයෙන් රඟපාන ආගමික ජීවිතයට හැඩගස්සනවා දරුවෝ. ආගමික ජීවිතයක් රඟපානවා. නමුත් ස්වාභාවික ආගමික ජීවිතයෙන් ඈත් වෙමින් ඉන්නවා. මෙන්න මේක වළක්වා ගන්න ගුරුවරුන් වශයෙන් දැනුවත් වෙන්නේ කොහොමද? මව්පියන් වශයෙන් දැනුවත් වෙන්නේ කොහොමද? මන්දයත් ඉංග්‍රීසියෙන් හරි සිංහලෙන් හරි කියන්නේ හොඳම දේ දරුවන්ට කියලා. නැත්තම් කීමකටත් කියන්නේ රටේ අනාගතය දරුවන් කියලා. නමුත් ඒවා කීවට පළ දරන්න බැරි වෙනවා. මට මතකයි වසර 10ක් 12කට පෙර කිසියම් ඔය ඔබ කියන ආකාරයේ උගතෙක් සොකී වෘත්තීය ජීවිතය තුළ උගත්කම පාවිච්චි කරලා රුපියල් කෝටි 300ක් හොරකම් කරලා රටින් පැන්නා. දැන් උගතෙක් නෙවෙයි දෙයා. නමුත් ඔහුට ඒ වැඩේ වැරදි බව, ඒක රටට ජාතියට ආගමට තමන්ගේ පරලොවට අහිත කර බව තේරුණේ නෑ නේද? ඒක උදාහරණයක් විතරයි මම ගත්තේ. ඒ වගේ වර්තමානයේ තුලත් ඒ වගේ සුදු සලුවක් ඇඳගෙන ඉන්න අය, පොයට නැත්නම් මල්ලට්ටි අරන් පූජනීය ස්ථානට යන ප්‍රතිපත්තිකාමී බෞද්ධයෝ කියලා කියා ගන්න පිරිස් අපට ඔය පෙන්වන්නේ මාධ්‍යවල. එහෙම රඟපාන බෞද්ධකමක් නෙවෙයි මේකේ තියෙන්නේ. මේකේ තිබෙන්නේ තමන්ගේ පාරිශුද්ධත්වය රැකගන්නා බෞද්ධකමක්. මේක පිටට පේන්නේ නැති තමන්ට දැනෙන ආගමික ජීවිතයක්. පිට අය මොනවා හිතුවත් කමක් නැහැ. අන්නේ ආගමික ජීවිතයට හැඩගස්සන්න ඕන දරුවන් ඔවුන් මේ කියන අවංක යහපත් පුරවැසියන් බවට පත් වෙන්න ඕනෑ නම් අවංක යහපත් උනේ නෑ මේක. සමහර විට වෙන්න ඇති මගේ
මවගේ පියාවැනි අය අධ්‍යාපනය ලැබුවේ පන්සලේ නිසා. අකුරු ශාස්ත්‍රයේ වෙනමත් අධ්‍යාත්මික ගුණධර්ම රැකීම වෙනමත් එකට උගන්වන්නේ. නමුත් ඒ පන්සලෙන් උදුරගත්තට පස්සේ ඒක තරඟකාරී අධ්‍යාපනය. ඒක වෘත්තීය අධ්‍යාපනය. ඒක ආණ්ඩුවට උදව්වට ගන්න ලියන්නෙක් කියන්නෙක් ලෑස්ති කරන අධ්‍යාපනය. සුද්දාගේ කාලේ නම්. දැනුත් එහෙම තමයි. ඒක වෘත්තියක් පුරුදු කරන අධ්‍යාපනය. ඉතින් බලන්නකෝ. ඒකෙන් හම් වෙන්නේ කැම්බීම් බැලුම් ගෙවල් දොරවල් ඒ ටික විතරනේ මොනවා කරත්. කොළ සංඛ්‍යාව අඩු වැඩි වෙන්න පුළුවන් ඒ අනුව. ඔබ ඒකටද මේ දරුවන් හැඩගස්සන්නේ? එතකොට ඔවුන් අතරින් බොරුකාරයන්, වංකාය, තක්කඩියන්, ගසාකන්නන්, දුරාචාරය දෙන්නන් ඕන තරම් හැදෙන්න පුළුවන්. මොකද ඔවුන්ට අධ්‍යාත්මිකයක් කියලා එකක් තියෙනවා. ඒකට වග කියන්න එනවා කියන අවබෝධය උන්ට නැහැ. කුමක්ද මේ මෙලවට එනකොටම නැත්තම් කුඹුරේ වපරනකොට වීත් එක්කලා වෙන වල් පැලෑටයක් වැපරුවොත් එහෙම වල් පැලෑට බීජයේ වැඩියෙන් පොහොර උරාගෙන ගොයන් ගහ යට කරලා හැදෙනවා. එබැවින් මොනයම් ක්‍රියාමාර්ගයක් තුල හරි දරුවන් හැදීම තුල හරි දරුවන් පාසලට රැතුවත් කිරීම තුල හරි දරුවන් විභාග වලට සූදානම් කිරීම තුල හරි දරුවන් තරඟකාරීත්වයට යොමු කිරීම තුල හරි ඔබ ඔවුන්ගේ චිත්තසංතානයන් නිරෝපණය කරනවා වැරදි බීජ කීපයක්. මේවා දරුවන් සමග බලවත් වෙනවා. අන්තරාමල සූත්‍රය නම් මේකට කියන්නේ ලෝභ මූලය, ද්වේෂ මූලය, මෝහ මූලය. කෙනෙකුගේ ජීවිතය තුළ ලෝභ මූලය, ද්වේෂ මූලය, මෝහ මූලය බලවත් වෙනවා කියන්නේ ඔහු දුක වැඩි කරගන්නවා. ඔහු ජීවිතයේදී අනතුරු මේක ක්‍රියාත්මක වෙනකොට එන්නේ කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසා විතර්කය කියන තුනක් යටතේදී. තථාගත බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ ඒක නැතුව ජීවත් වෙන්න ඉගෙන ගන්න කියලා. ඔබ පුරුදු කරන්නේ ඒක පෝෂණය කරන්න නම්. අපේක්ෂිත ඉලක්කය කරා යා හැකිද? දහම් පාසල් සංවර්ධන මණ්ඩලම, ගුරු මණ්ඩලම නැත්තම් ඒවා වගකිය යුත්තම මව්පියන් එකතු වෙලා දරුවන් පාසලට දැමීම සඳහා බොරු හදනවා, ගොතනවා, අල්ලස් ගන්නවා. දරුවන්ටම උගන්වනවා බොරු කියන්න. මෙතනින් පටන් ගන්නවා මේක. අනතුරුව උන්ට 30ක් නම් ඉන්නේ පාසලේ 30 දෙනාට අවස්ථා 30ක් ලකුණු 36 ආකාරයකින් එන්නේ නැහැටියක් බාර ගන්නව ඇරුණාම වෙන මොකද කරන්න ඕනේ? මුල් පහටම රිංගවන්න හැදුවට ඒක තරඟකාරීත්වයෙන් ඊට පස්සේ උන්ට ඊර්ෂ්‍යාව, ලෝභය බලවත් කරනවා. අනතුරුව උන් අන් අය දෙස බලන්නේ සැකයෙන්, බියෙන්, ලෝභයෙන්, ඊර්ෂ්‍යාවෙන්, පරිගැනීමේ අදහසින්. මේවා පෝෂණය කරන එකට ආගමික ජීවිතය කියලා කියනවාද? මේ හැඩගැස්ම පිළිබඳ පූර්වාදර්ශය අපට තිබුණ නැති නිසා අපටත් තරුණ වයස දක්වා මේ පාරේ එන්න සිද්ධ වුණා. නමුත් අපි අද උත්සාහ කරන්නේ අවුරුදු 5 ඉඳලම මේ දරුවන්ට මේක නොදී ඉන්න ඕන. අර ඔබ කතා කරන මව්පියන්ට වඳින්න මල් පහන් පූජා කරන බුදුන්ට වදින ආගමික ජීවිතයට අමතරව චිත්ත අභ්‍යන්තරය ලෝභය, ද්වේෂය, මෝහය බලවත් නොකරන ආගමික ජීවිතයට දරුවන් හුරු කරන්න ඕන.
මේක ජීවන ප්‍රතිපදාවක්. ඔය ටික බලවත් කරන ඊට පස්සේ ආගමික ජීවිත හැරෙව්වට හදාගන්න කාලයක් නැහැ. ඒකේ දුක විඳින්න ඕන ඊට පස්සේ. ඔය ලෝභය, දේශය, මෝහය ජීවිතේට ගෙනත් දෙන පීඩණයමයි බුදු සමය දුක කියලා කියන්නේ. ඒක ලෝකේ නෑ. ඔවුන් හදාගෙන රෝපණය කිරීම තුළ පවතින්නේ. අන්න ඒ සඳහා ප්‍රමාණවත් අවබෝධයකින් ඉන්න ඕන මව්පියන්, වැඩිහිටියන් නැත්තම් ගුරුවරු. එය වැඩෙන ක්‍රියාමාර්ගයක නොයදන්නට. හදන්න ඕන, වඩන්න ඕන, අධ්‍යාපනය ලබා දෙන්න ඕන. නමුත් එය නොදන්නාකම නිසා ඔවුන්ගේ චිත්තාභ්‍යන්තරයේ ලෝභය, දේශය, මොහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය වඩන එකක් නම් එහෙනම් ඔබ වඩන්නේ සිරුරෙන් මිනිස්සෙක් වුණාට ඇතුලෙන් ගුණමකුවෙක්. මොකද ඔහු ලොකු වෙනකොට ඔහුගේ මනුස්සකම නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ අර ගති ලක්ෂණ ටික. ඔය කියන්නේ මේ සමහර සමාජවල මිනිස්සුන් මේ ඔය යම්කිසි වැඩක් කරපුවාම මිනිස්සෙක් සතෙකුගේ නමක් තියලා අහවල් වැඩ කරන්න එපා යකෝ කියලා. අන්න ඒ නිසා අපිට මීට වඩා වගකීමක් තියෙන්න ඕන. ස්වභාවයෙන්ම ලෙන්ගතුකම ආදරය මුල් කොටගත් ගැටීමක් ඇති නොවන තරඟකාරීත්වයක් ඇති නොවන බෙදා හදාගත හැකි දියුණුවේදී උදව් කළ හැකි ජය පරාජය දෙකේදීම කම්පා නොවී සිටිය හැකි. ජයේදී ඕනවට උඩ පනින්න ගියොත් පරාජයේදී පස්සත් බිම යන්නේ නෝ. ලෝකෙ පෙන්වන්නේ මේ දවස්වල ඔය දේවල්. ඒ දෙකමත් ජීවිතේ බව සහ ඒ දෙකම ලැබෙන බව. ඒ දෙකේදීම මධ්‍යස්ත වෙන්නට උගන්වන දහමක් තියෙන්න ඕන. අවාසනාවකට පාසලේ නොකරන අතර දහම් පාසලත් ආපහු විෂයමාලාව ලෑස්ති කරලා ඕකම උගන්වනවා. ආයෙත් බුද්ධ චරිතයයි ඉතිහාසය ටිකයි පාඩම් කරනවා. මා හිතන්නේ පාසල තුල දහම් පාසල තුල ප්‍රායෝගික ආගමකට යා යුතුයි. ප්‍රායෝගිකවම ඒ කාරණා ගැටුමක් නැතුව ප්‍රශ්නයක් නැතුව හැමෝටම ගැළපෙන ආකාරයේ විසඳුමක් සඳහා පසුබිම සකස් වේ යුතුයි. නැත්නම් අප්පා නොකළ දේ පුතා නොකළොත් කියන තැන ඔබ ගියාට වඩා එහාට ඊළඟ පරපුර සුරාවෙන් සුරදූදුවෙන් දුරාචාරයෙන් හොරකමින් අල්ලසෙන් කාමුකත්වයෙන් ඉස්සරහට යයි හැම එකෙම. මේ නිසා අපි හුරු කරමු 3-4-5 වයසේ ඉඳලම දරුවන්ට පාවිච්චි නොකළ යුතු ධර්මයක් කුමක්ද? කේන්තිය, තරහව. පාවිච්චි නොකළ යුතු ධර්මයක් කාම ගේදම්, කාම ගිජු බව. දුම්මැටයට හරි මත්පැන් පානට දහන් සීමාව ඉක්මවා යන ගිජුකමක් එක ඊට එහා පැත්තටත් සීමිත දෙයක්ම එකම දෙයක්ම හොයා වෙනවට ලැබෙන දෙයක් තුළ මධ්‍යස්ථ වීම. ඔය සමහර ගීතවල පෙන්වන්නේ පුංචි පැටිත්තන් මගදින් ආඩවල සිල්වර රස කැවිලි තියෙනවා කියලා නොදැක්ක වගේ යන්නේ කියලා සමහර දරුවෝ අම්මලා තාත්තලා සල්ලි නැති නිසා ඉල්ලන්න දුක. අන්න ඒ වගේ අම්මලා තාත්තලා මරවගෙනම ජීවත් වෙන්න හදන්නේ නැති ලැබෙන මට්ටමකින් ඉන්න පුළුවන් ජීවිතයක්. ඔවුන්ට තේරුම් කරලා දෙන්න ඕන. පුරවැසියන් බවට පත් වෙලා කොහේ හරි ජීවත් වෙන්න ඕන. ඒකට නිලැඳුමට අයි එක නෙමෙයි වැදගත් වෙන්නේ. කොතන හරි ප්‍රමාණවත් ආදායමක් ලබන්න පුළුවන් වෙන එක.
ඒක හැම දෙයක්ම සමාජයට අවශ්‍යයි. ඒකට වඩා එකක් හොඳ කරන්න ගිය එක, ඒකට වඩා එකක් ශ්‍රේණි හදන්න ගිය එක, වැටුප් පිහල කරන්න ගිය එක. දැන් ඒ නිසා තමයි අර තරංගයක් තියෙන්නේ. ස්වකීය දක්ෂතාවයන් ඔස්සේ සමාජයට මෙහෙවරක් කරමින් මේකෙන් කරන්නේ ජීවනෝපාය දවසේ වියදම සරි කර ගැනීම කියලා කියන්නේ. ජීවනෝපාය සකසා ගැනීම පමණක් බව, මේකට මුල් සම්පූර්ණ ජීවිතේම කැප කරන්න ඕන නැති බව දරුවන්ට කියලා දෙන්න ඕන. ඒක කරන්න ඕන නමුත් සිත පරිස්සම් කරගෙන. චිත්තස්ස දමතෝ සාදෝ චිත්තං දන්තං සුඛාවහං. මේ මම ගත්ත ගාතාව ධම්මපද පාප වර්ගයේ තියෙන්නේ. මේකට අදාළ කතාවක් තියෙනවා. මම ඉතින් ඔයා ගන්න කතාව කියන්න නෙමෙයි. මේ ඉරණම් ටික බලන්න ඕන. බුදු සමය කියන්නේ මේ මොන ඉරණමද? මේ කතාවට සම්බන්ධ 4 දෙනෙක් ඉන්නවා. මේකට කියනවා මණිකාර කුලපතිස්සේ කතාව කියලා. ඕනනම් කියවල බලන්න. තථාගතයන් වහන්සේ මේ 4 දෙනාගේ ඉරණම ඔස්සේ ධර්මයේ දේශනා කරනවා. අන්න ඒකයි අපි හොයාගන්න ඕන. එදා වුණ දේ දැනගන්න නෙමෙයි අපිටත් මේ ඉරණම් ඔස්සේ ගියොත් බෞද්ධ වශයෙන් යන්න ඕන මොන ඉරණමටද? අන්න අපේ ජීවිතවල කරන ක්‍රියාකාරකම් අනුව මේ ඉරණම සකස් කරලා තියෙනවා. අපි කොතනද ඉන්නේ? මේ පද 4න් කොතනද ඉන්නේ? තරමක් හොඳ වුණත් සමහර පදයක් පද 3ක්ම සැබෑ ආගමික ජීවිතේ නෙවෙයි. අන්න උත්සන්න වෙන්න ඕන, මතුවෙන්න ඕන මේ සමාජයට එක පදයකින් තථාගතයන් වහන්සේ එලි කරන්න උත්සාහ කළ ආගමික ජීවිතේ. ඒකට ගේන්නයි ඒකට ගෙනාවොත් තමයි මිනිසා හදාරට හදමු හැදෙන්නේ. නැත්නම් ඉතින් අපි හැමදාම හදන්න කතා කරනවා, ණය ගන්නවා, අන්තිමට අපිම දන්නේ නැහැ මේ නැව අපිත් එක්ක ගිලෙනකල්. නඩු තොইলකුත් නැහැ. රටම හදන්න කතා කරනවා, දියුණු කරන්නම කතා කරනවා. අන්තිමට ඒක පුද්ගල ණය බර ලක්ෂ 10ක් විතර වෙයි. විදේශයන්ට තියෙන ණය එක්කෙනෙක් රුපියල් ලක්ෂ 10ක් උපයලා ගෙවන්න නැතුව නිදහස් වෙන්න බෑ ලංකාවට. ඒ රට හදලාද තියෙන්නේ. ඒ ණයට කාලානේ තියෙන්නේ. කොතන හරි වැරද්දක් තියෙන්න බෑ ඒකේ. 48 අපිට මේ විදේශිකයා රට බාර දෙනකොට සතයක්වත් අපි විදේශයට ණය නැත්නම් මේ මොකද කරලා තියෙන්නේ? තවවත් මේකේ වැරද්ද හොයාගන්න බැරිද? අනිත් පැත්තට හරවා ගන්න කල්පනා වෙන්නේ නැද්ද? අපි මේ කතාවට යමු. මිනිසා මොකද කරන්නේ? මිනිසා ජීවත් වෙනකොට වැඩ කටයුතු කරනවා. ඒ කරන ක්‍රියාකාරකම් වලට බුදු සමය කර්ම කියලා කියනවා. ඇතැම් දේශකින් වහන්සේලා පවා කර්ම කියන වචනේ පාවිච්චි කරන්නේ පව් වලට. බුදුහාමුදුරන්ටත් කර්ම විපාක දුන්නා. ඒ උන්වහන්සේට කොන්දේමරත් විඳ ඉසේ රදිති වෙච්ච එක සම්බන්ධයි. ඇයි මේ ප්‍රත්‍යලාභීන් අතර අග්‍රස්ථානයට පත් වුණා වූ සීවලි හිමියන්ට විපාක දුන්නේ කර්මයක් නෙවෙයිද? රහතන් වහන්සේ වෙලා හිටියත් උන්වහන්සේ ගිහිගේ තැනක් නැත්තම් ප්‍රත්‍ය අතර හිඟයක් නැහැ. ඒක කර්මයක් නෙවෙයි, විපාකයක් නෙවෙයිද? එතකොට අර හිසේ රදේ ගැන විතරක් සහ කොන්දේ අමාරුව ගැන විතරක් කතා කරන අය කර්ම කියන්නේ පව් වලට කියන එක චේතනාව වුන්ගේ තියෙනවා නේද? ලිකලස් සයිට විපාක තියෙනවා. නමුත් ඒක රිදවෙනම බාර ගැනීමක් නෑ. ඒක ප්‍රවෘත්ති විපාක. පුණ්‍ය කර්මත් විපාක, පාප කර්මත් විපාක, ධාන කර්මත් විපාක, කර්ම විපාකනේ. මේ ගාථා පද තුල පෙන්වන්නේත් ඒ බඳු ක්‍රියාකාරකම් කරපු අයගේ අනාගතය. යමෙක් ජීවිත අවසානයේ මව් කුසකට එනවා. මනුස්ස හෝ සත්ත්ව හෝ. ඒ ඊට අදාළ කර්ම රැස් කළ නිසා.
සමහරට ඒක මනුස්ස නම් පුණ්‍ය කර්ම වැඩිපුර වෙන්න පුළුවන්, අපුණ්‍ය කර්ම අඩු වෙන්න පුළුවන්. සත්ව නම් අපුණ්‍ය කර්ම වැඩි වෙන්න පුළුවන්, පුණ්‍ය කර්ම අඩු වෙන්න පුළුවන්. ගබ්බං ඒකේ උප්පජ්ජන්ති. ඒ චරිතයේ තියෙන රහතන් වහන්සේ නමකට හිර කරපු චරිතයක්, වද දීපු චරිතයක්. ඔහු කේන්තියෙන් දීප මේ වද දීම නිසා ඔහුගේ ද්වේෂ හැඟීම බලවත් වුණා. ඔහු කරපු කර්මය පාප කර්මය. නිර්යම් පාප කම්මිනෝ. ඒක ඉස්සර වුණොත් ඔහුට සත්තත් එහා පැත්තට ඕපපාතික ප්‍රතිසන්දියක් පැත්තට ඒ කර්මයේ විපාකේ හමු වෙනවා. භික්ෂුව කෙරෙහි වරදක් හිතන්නේ නැතුව අනුකම්පා සහගතව දාන දුන්න අම්ම කෙනෙක් ඉන්නවා. අපහැදුනේ නැහැ. බණ ඇහුවෙත් නැහැ. පැහැදීම තුළ දන් දුන්නා. සග්ගං සුගතිනෝ යන්ති. ඔබටත් එහෙමයි. ඒ දානයේ ඒ පැහැදීම මිනිස්පත් භවය හා ස්වර්ගයට, අපි කතා කරන්නේ ස්වර්ගය කියලා සදිව්‍ය ලෝකවලට. සමහරට සග්ගං කියන පදේ මේ දිව්‍ය ලෝක හයට එහා නිවනටත් කියනවාද කියලා මට හිතෙනවා සමහර සූත්‍රවල. මොකද අනිතුත් ආගම් වල ස්වර්ගය කියලා කතා කරන්නේ සදාකාලික සංසීම කියන අර්ථයෙන්නේ. නමුත් තව පදයක් තියෙනවා. දැන් මේ චරිත තුනම ආසවා, සාසවා. මවකුසට ආපු පුද්ගලයාත් කෙලෙස් සහිතයි, නිරයට ගිය පුද්ගලයාත් කෙලෙස් සහිතයි, දෙව්ලොව ගිය පුද්ගලයාත් කෙලෙස් සහිතයි. ඊළඟ එක්කෙනෙක් ගැන කතා කරනවා පරිනිබ්බන්ති අනාසවා. සසර උපතට හේතු නැති කරපු පුද්ගලයා, ආශ්‍රය නැති කරපු පුද්ගලයා මවකුසකට ආවෙත් නැහැ, දිව්‍ය ලෝකෙ ගියෙත් නැහැ, නිරයට ගියෙත් නැහැ. බුදුරජාණන් වහන්සේ පහළ වූ සමාජයේ උන්වහන්සේ පහළ වෙන්න පෙර අපාගත වුණ හිටියද නැද්ද? හිටියා. සුගතිගාමී අය හිටියද නැද්ද? හිටියා. බඹලෝකීය ධානලාභීන් හිටියද නැද්ද? හිටියා. ඒක බුද්ධ ආගමද? ඒ ටික බුදුදහමද? උන්වහන්සේ පහළ වුණෙන් පස්සේ ඇති වුණු පිරිස තමයි අනාසවා පරිනිබ්බන්ති. ඒ විශේෂයෙන් හඳුන්වා දුන්න කොටස, ඒ කොටසට අයත් පුද්ගලයෙක් වශයෙන් ජීවත් වීම තමයි ලබාගත් මනුස්සකමේදී කුමන දේ කළත්, ජීවත් වෙන්න මොන දේ කළත් ආධ්‍යාත්මික ආගමික ජීවිතය කියන්නේ. ජීවිතෙන් එහා පැත්තට සමුගන්න මොහොත අර තැන් වලට යනවා නම් ඔවුන්ගේ ඉරණම දෙන්න පුළුවන් අර්ථය තමයි කම්මං තරණං ගච්ඡාමි. ඔවුන් කටේ කිරිසුඳ ගිය දවසේ ඉඳලා යන්නත් ඉස්සෙල්ලා ඉඳලා ධම්මං තරණං ගච්ඡාමි කියන්නේ නැති, කියනවා ඇති, මරණතුරුත් කියාවි. ඒක ගිරේකට පාඩම් කරපුවාම මොනවා හරි ඒක ආපහු කියනවා වගේ වැඩක්. ගිරවට අපි කියන භාෂාව කතා කරේ නවතුර සිංහල තේරෙන්නේ නැහැ නේ, ව්‍යාකරණ. සද්ද විතරක් කරන්න පුළුවන්. ඔබට තේරෙන්නේ නැද්ද මේ සමාජයේ මෙතරම් මේ දුර්ගන්ධයටපත් වෙලා පවතින්නේ? නැත්නම් මේ පරිහානි ලක්ෂණ පෙන්වන්නේ මේ සද්දෙන් සරණාගමට යන බෞද්ධයෝ හින්දායි කියලා. ඒක සද්දෙන් කියන්නේ කියමනින් විතරයි. එහෙනම් අර ඊළඟ කොටසත් මේ සමාජයේ ජීවමාන වෙන්න ඕන. ස්ත්‍රිය තුළ, පුරුෂයා තුළ, ගිහියා තුළ, පැවිද්දා තුළ එහෙම ભેදයක් නැහැ. වටහාගත හැකි කෙනා තුළ. එහෙනම් ලබාගත් ජීවිතය තුළ මීට වඩා සුපිරි ජීවන මාර්ගයක් බුදු සමය තුළ සමාජයට හඳුන්වා දී තිබෙනවා. සුපිරි ජීවන මාර්ගයක්. අන්නේ ජීවන මාර්ගයේ ගමන් කරනකොට චිත්තාභ්‍යන්තරය මේ පරිහානියටපත් වෙන්නේ නැහැ. මුලදි කරන්න ඕන දරුවන්ට මේ පරිහානිය වළක්වාගෙන ජීවත් වෙන්න උගන්වන එක.
15 20 පනිනකොට උණපාරි හානියෙන් මිදෙන මාර්ගයක් ගන්න එක. මා දකින සක්‍රිය බුදු සමයක් තිබිය යුතු රටක වර්තමානයේ යයි. මට තේරෙන. ඒක ප්‍රායෝගිකයි. එහෙම නැතුව අපි බොරුවට චක්‍රලේඛන ගහ පූජනීය ස්ථාන හදා බොරුවට උත්සව පවත්ත කරන්නේ ඇතුළතින් වංචාව බොරුව කපටිකම ලෝභය ද්වේෂය මෝහය ක්‍රෝධය ගසා කෑමනත් නැත්නම් ඔවුන්ගේ චිත්තාභ්‍යන්තරය ලෝභයෙන් ද්වේෂයෙන් මෝහෙන් දූෂිත කරන එක නම් එහෙනම් ඔවුන්ගේ අනාගතේ වැපුරු ලෙස කපා ගනී. නමුත් සුන්දර මුහුණක් ඇති දරුවෝ මෙලොවට එන්නේ වංචා කරන්න බලාන නෙවෙයි, වංක වෙන්න බලාන නෙවෙයි. ඔවුන් ඔබ ඒවට හුරු කරනවා නැත්නම් ඔවුන්ට අනුග්‍රහ දක්වනවා. වළක්වන්න නැතුව. මම මේ කතාව කියලා ඇති. මගේ ඇසුරේ ඉන්නවා පැවිදිච්ච හිමි නමක්. මගේ ශිෂ්‍යෙක් හෝ ගෝලයෙක් නෙමෙයි. උන්වහන්සේ ඔහු කල සිදුවන කතාවක් මට කියලා දෙනවා. කොහොමද? හවස් වෙලා එන ගමන් ළඟ වත්තේ තිබිලා පොල් ගෙඩියක් අහුලන ගෙදර ඇවිත්. අම්මා නිශ්ශබ්දයි, තාත්තා දකිනවා. කොහෙන්ද ඔක අහුලන ආවේ? තමන්ගේ වත්තෙන් නෙමෙයි හාවත්තෙන්. තදින්. මම කියන භාෂාවෙන් නෙමෙයි තදින්. දැන් ගිහින් දාලා එන්න. රැ වෙලා යන්න බෑ. අම්මා අප වෙලා හෙට උදේට ගිහින් දාන්නම් කියලා තමයි වැඩේ නතර වුණේ. අන්න තාත්තා හොරකම වැරදිය අන්සතු දේවල් ගැනීම. උන්වහන්සේ කියනවා අද දක්වා මට හොරකම් කරන්න හිතෙන්නේ නැත්තේ තාත්තා මේ පාඩම දීපු හින්දායි කියලා. අන්සතු දේවල් ගැනීම. අන්න එහෙම. දරුවන්ගේ මනස හුරු කරන්න ඕන ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් වැඩෙන්නේ නැතුව තියෙන්න. දරුවන්ට උගන්වන්න ඕන බුද්ධ ආගම ඉගෙන ගන්නවා කියලා කියන්නේ ලෝභය පාවිච්චි කරන්නේ නැතුව ඉන්න එක. ද්වේෂය පාවිච්චි කරන්නේ නැතුව ඉන්න එක. හිංසාව පාවිච්චි කරන්නේ නැතුව ඉන්න එක. පාවිච්චි කරන්න හිතෙයි. පුංචි අද පාවිච්චි කළේ නැහැ. මම දකිනවා. මේමයි මම දකින්නේ. තාත්තා වැඩ ඇරලා එනවා. චොක්ලට් එකක් අරන් එනවා. බෙදාන කන්න දෙනවා. බලය යොදනවා අයියා. ඒක 10ට කෑලි නම් 6ක් කඩාන කාලා 4ක් නංගිට නැත්තම් මල්ලිට දෙනවා. සාධාරණයක් හිට වෙලා නැහැ. ඇඟේ හැටියට බෙදිලා තියෙන්නේ අනුපාතය. මම දකිනවා මෙයාට හම්බුන කෑල්ල මදි කියලා. ටිකයි දුන්නේ කියලා අඬනවා. අඬන මිනිහලා ඉඳා ගන්නවා. කැමැත්තකුත් නැහැ ටිකක් දුන්නයි කියලා. නමුත් ඊට එහාට මොකක්වත් කරන්න හිත තේරෙන්නේ නැහැ. හෙට උදේ අවදි වුණාම අයියා වැඩිකාරයෙක් නෙවෙයි තරහකාරයෙකුත් නෙවෙයි. මොකද මං හොඳ වැඩක් කරන්නම්කෝ කියලා එකක් අරක බාර අරන් නිදාගත්තේ නැහැ. එතනින් ඉවරයි ඒක. බලන්න දරුවෝ තුල මේක තිබුණාද නැද්ද කියලා. බලන්න ටික දවසක් යනකොට ඒ වෙනුවට ඔයාට මට හම්බ වුණාම මාත් මේක කරනවා මමත් හොඳ වැඩක් කරන්නම් කියලා ඒකට එකට කරන චේතනාව ගන්න නැද්ද කියලා හිතෙන්න. එතකොට මොකද වුනේ? තැබුවා. තැබුවොත් හෙට උදේට නැවත උපදිනවා. අර පුරා දරුවා තැබුවේ නැති නිසා හෙට උදේටත් අයියා දකින්නකොට සතුටක් කරුණාම අමනාපයක් උපදින්නේ නැහැ. නමුත් තැබුවොත් හෙට දකින්නකොට පේන්නේ අර තබපු එක. අයියා නෙමෙයි පේන්නේ Taman තබපු එක. මෙන්න මේ අතීතයේ වර්තමානයට ගැටෙනකොට අතීතයේ පේන එකෙන් නිදහස් වෙන්න දරුවෝ හදන්න බැරිද ඔබට?
අතීතය කියන්නේ මතකේ නෙවෙයි. Taman ලෝභයෙන්, දේශයෙන්, මොහෙන් තැබූ දේ ඇවිදින් ඒ මත තීරණ ගැනීම ක්‍රියාත්මක කිරීම. සැකයෙන්, බීතියෙන්, තරහෙන්, වෛරයෙන්, වපරැසින් බලනවා කියන්නේ ඒක තමයි. ඔය තමයි ඔබ දන්නේ නැතුව දරුවන් තුල මමත්වයේ පෝෂණය කරන හැටි. මායන්න මම නෙමෙයි, කයන්න යන්න මම නෙමෙයි. ලෝභය, දේශය, මොහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය මම. නරක මමක් හදනවා ඔබ. නමුත් සතෙකුට ආදරය දැක්වීම, මව්පියන්ට ගෞරව දැක්වීම, බෙදා හදාගෙන කෑම, ආදරයෙන් කතා කිරීම, ඒවා මම වුණත් කමක් නැහැ දැනට. මොකද වෙන්නේ? එවිට අන්න අර ඉහතකයේ චරිත තුනට අදාළ ගමන යන්න වෙනවා. පෘථග්ජන පුද්ගලයෙක් වශයෙන් හැදුනොත් පෘථග්ජන පුද්ගලයාට මේ ගාථාවේ සඳහන් පද තුනක චරිතයට පනපවන්න සිද්ධ වෙනවා. අර අපි කතා කරන පාරේ ගියොත් අනිත් පදයට කිට්ටු වෙන්න පුළුවන් වෙනවා. මිනිසෙක් වශයෙන් ඉපදුන සහ බෞද්ධෙක් වශයෙන් ඉපදුන මේ දහම් පද මතුවෙන යුගයක ඉපදුනත් කෙනෙක් වශයෙන් ඔවුන්ට කරන්න පුළුවන් විශ්වය තුල කරන්න පුළුවන් ලොකුම දෙය ලබාගත් ජීවිතය තුල ඉවත් වෙලා ඉවර වෙලා නව මේ ලෝභ දේශ මොහ වැඩිම වෙනුවට ලෝභක්කේ දේශක්කේ මොහක්කේ නිබ්බානං ජීවිතයේ ලෝභ දේශ මොහ ෂේ වෙන ආකාරයේ ජීවිතයකට අවුරුදු 5 10 ඉඳලම පත් කරන්න ඕන. මහ ලොකු දෙයක් නෑ මේකේ. එපමණමයි කරන්න තියෙන්නේ. ඔවුන්ට තේරෙන භාෂාවෙන් කියලා දෙන්න එක වැඩෙන හැටි. පාලි උගන්නන්නට ඕනෙත් නෑ. අවිද්‍යා පත්‍ය සංකාර උගන්නන්නට ඕනෙත් නෑ. පස්සපත්‍ය වේදනා උගන්නන්නට ඕනෙත් නෑ. තේරෙන භාෂාවෙන් කියලා දීපුවම ඇති. ඔය ඔක්කොම උගන්නලා ඇසෝ සෝනිත සෝපාකලා එහෙම ඔතෙන් ආවේ. එහෙම හිතන්න පුරුදු වෙන්නේ සම්බන්ධයෙන්. දරුවන්ට හොඳ අවබෝධයක් ලබා දෙන්න ආගමික ජීවිතයේ යනෝ සුදු ඇඳගෙන දහම් පාසල් යන එක හරි පොයට පන්සල් යන එක මල් පූජා කරන එක හරි ගාථා කියන එක හරි පමණක් නෙවෙයි. හොඳයි ඒව හොඳයි හැබැයි ඒවත් හරින්න ඕන නෑ. එදිනදා ජීවිතයේදී මතුවෙන ගැටලු ආදරයෙන් විසඳා ගැනීම. ගැටලුවක් ගැටුමක් ප්‍රිදවීමක් පහරදීමක් පලිගැනීමක් බවට පත් කරලා විසඳා ගන්න නැතුව ඉන්න කෑම පිඟානේ ඉඳලා මුරුක්කු පැකට්ටුවේ ඉඳලා රචනා තරගයේ ඉඳලා දරුවන්ට ප්‍රායෝගික වෙන්න උගන්වන්න. පාඩුව අසාධාරණයේ අසාධාරණ කියන්නේ චොක්ලට් කෑල්ලේ 6න් 4ක් හම්බෙච්ච එක පිළිබඳව දරා ගන්න උගන්වන්න. තමාට හම්බ වුණා නම් 6ක් දීලා 4ක් කන තැනට මනස හදන්න. දැන් සාමාන්‍යයෙන් ඔය දීලා කන එකනේ හොඳයි කියන්නේ. දැන් මම ලොකු වුණාම 6ක් කාලා 4ක් දෙන එක හොඳයි. මට මතකයි එක කතාවක තියෙනවා මේ කොහෙන්ද මන්ද හම්බ වෙලා වගයක් ගෙදර අරන් ගියයි කියලා. දරු අම්මට දෙන්න. බලනකොට අම්මව කන්නේ කියලා අන්තිමට එක දක්වා බැහැලා කියනවා ගෙනාපු 6 7ම. මෙයාම කාලා. කාලා දෙනවට වඩා වැඩියෙන් කාලා ටිකක් දෙනවට වඩා ටිකක් කාලා වැඩියෙන් දෙන මනසට හුරු කරන්න. ඒ සතුට අරකේ හුරු කරන්නේ ආත්මාර්ථේ. මගේ බඩ ලොකුයිනේ කෑලි 6ක් වුණාම ලොකුයි බඩ 4 කුඩයි. නමුත් තථාගතයන් වහන්සේගේ වචනයක් තියෙනවා මා ඒක විශ්වාස කරනවා. උන්වහන්සේ වදාරනවා මාතරම් දානේ විපාක දන්නවා නම්
තමන්ගේ අතට ගත්ත බත් එකෙන් බත් සරලුවක්වත් සතෙකුට නොදී මිසක් කවුරුත් කන්නේ නැහැ කියලා. හැබැයි ලබන්න දෙන්න එපා. මේ ටික දුන්නාම ලබන ආත්මෙට බත් පිඟන් 10ක් හම්බෙයි කියලා. ඒක නෙමෙයි අර පෙන්වන්නේ අන්න අතන කාරණාව. ඒකෙන් සතුට වෙන්න පුරුදු වෙන්න ඕන. ඒ නිසා පන්ති කාමරය තුල, පාසල තුල, නිවස තුල ආගමික ජීවිතය කියලා කියන්නේ බුදු වෙලයත් යනවා පූජා කරලා ලෝභ දේශ මොහ කරගෙන රණ්ඩු වෙන එකද? හැන්දෑවට මලක් පූජා කරලා ආයෙත් ගහ ගන්නවා හැන්දෑවට. නැත්නම් උදේ ඉඳලා රණ්ඩු වෙනවා. නමුත් උදේ ඉඳලා ඔබට මේ ප්‍රශ්න ආදරෙන් කවුරුන් ගෞරවයෙන් විසඳ ගන්න පුළුවන් නම් මන් දකින්නවා මලත් නොතිබ්බත් කමක් නැහැ. අරක තමයි ආගමික ජීවිතය. අරක එපා හැම කියන්නේ නැහැ මම. අන්න එහෙම මේ ආගමික ජීවිතය කියන එක මොකක්ද කියලා දරුවන්න කියලා දෙන්න. අර තුනේම මොනවද පෙන්වන්නේ? අර ගබ්බං ඒකේ උප්පජ්ජಂತಿ. ඒ කොස්වහලිනියාගේ චේතනාව අනුව මවකුසකට එන්න වුණා ඔහුට. පාපී චේතනාව අනුව නිරයට යන්න සිද්ධ වුණා. පුණ්‍ය චේතනානුව දෙවියන් අතර බෙදෙන්න සිද්ධ වුණා. ඔවුන් කර්ම රැස් කරන්න නේද? ඇයි අපිට කර්ම රැස් කරන බුද්ධාගම එහා පැත්තට සුපිරි බුදු සමයක් මේක තුල තිබෙන බව තේරුම් කරලා දෙන්න බැරි? කර්ම රැස් කරොත් හම්බෙන්නේ භවගාමී විපාක, කර්ම අක්ෂය කළොත් හම්බෙන්නේ ලෝකෝත්තර විපාක කියලා දෙන්න බැරි ඇයි? ඔය ලෞකික විපාකයට වඩා 16 ගුණයක් 15 ගුණයක් ලෝකෝත්තර විපාක විශාලයි කියලා. ඒක සංසුන් සැනසෙලිදායකයි කියලා. දැවෙන තැවිල්ලෙන් තොරයි කියලා. දරුවන්ට ආසවා අනාසවා එකතු වීම එකතු නොවීම කියන කාරණා දෙක විතරයි උගන්වන්න ඕන. මේ ගණන් එකතු කිරීම නෙවෙයි මම කතා කරන්නේ. ජීවත් වෙනකොට තමන් හුරු කරගත්ත පරිදි හැඟීමක් එනවා. මේ හැඟීමක් එන එකට එකතු වෙන එක තමයි ගහ ගන්නවා, වෙන ගන්නවා, කපා ගන්නවා, කොටා ගන්නවා, ලෝභ කරනවා කියලා කියන්නේ. දැන් පරිහාන ධම්මං ඕබික්කවේ දේසිස්සාමි ඒ යන්නේ සැනසෙන්න නෙමෙයි. එහාට දුක වැඩි කරගන්න. බුදු සමයේ දුක කියන්නේම ඔබ දකින්න එක නෙමෙයි. මේ ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහෙන් ජීවිතය දැවෙනවට. ඒක වැඩි දියුණු කරගත්තොත් මොන ඇඳුමේ හිටියත්, කොතන හිටියත් ඔහුට ඒකේ දැවිල්ල තියෙනවා. ඔන්නෝක වැඩි දියුණු බව දන්නේ නැති නිසා ජීවිතයකට ගිහිල්ලා ওই දැවිල්ල නිසා තමයි යෝන්ට කාරණා වෙන්නේ මොකද්ද අඩුවක් තියෙනවා, හරි ගියේ නෑ ජීවිතේ, තෘප්තිමත් නෑ කියලා. පෘථග්ජනයයි කියන්නේ ලෝභය, දේශය, මොහේ දලුලා වැඩෙන පෝරදාන. ඒ පැත්තට පෝරදාන ජීවිතයක්. මම කියන්නේ ඒක බුදු සමයේ වදාළ ආගමික ජීවිතය කියලා. බොරුවට මොකක් හරි චාරිත්‍රයක් ඉෂ්ට කරයි ආගමික බව පෙන්වන්න රංගපෑමක්. නමුත් බුදුරජාණන් වහන්සේ ඕවට නිබ්බානං කියන්නේ නැහැ. සුදු ඇඳීම නිබ්බානක්, සිවුර පෙරවීමක් නිබ්බානක්, මලක් පූජා කිරීම නිබ්බානක්, දානයක් දීම නිබ්බානක් කියලා වදාරන්නේ නැහනේ. ලෝභක්ඛේ නිබ්බානං, දෝසක්ඛේ නිබ්බානං, මොහක්ඛේ නිබ්බානං. ඒක වැඩෙන්නේ නැති පාරක යන්න ඕන ජීවිතේ. අරක කර්ම මාර්ගය, මේක ධර්ම මාර්ගය. අද දවස පුරාවට මීට වඩා දේවල් ඇහෙන්නේ නැති. නමුත් මෙතන මේ සිඟිත්තු ටිකක් ඉන්නවා. මේ සිඟිත්තු ටිකට දැනෙන්න මම මේක කියන්නේ. ප්‍රායෝගික එදිනෙදා ජීවිතයේදී සිඟිත්තු ගොඩාක් ඉන්නවනේ ලෝකේ රටේ. ආන්ගේ සිඟිත්තන්ගේ ජීවිතයේ එදිනෙදා ජීවිතයේ ප්‍රශ්න සෙනෙහසින්, ආදරයෙන්, පරිත්‍යාගයෙන් විසඳා ගැනීම, තරහෙන් විසඳා ගැනීම නොවේයි. පැනෙන් තින්තහින එක හෝ පාරක් ගහන එක හෝ පරස වචනයක් කතා කරන එක ඒවා ස්වභාවයෙන්ම වල දාන්න ජීවිතෙන්.
ඇයි නැද්ද මේ ඔබගේ මේ පොතේ තියෙනවා නේද දහම් පාසල් පොත්වල මොනවද? දානේ, පිරවචනේ, අර්ථචර්යාව, සමානත්වතාව. සංග්‍රහ කරන්න ඕන වස්තු කියලා 4ක්. කෝපේ පරිගැනීම ඇනුම් පද කීම කියලා සංග්‍රහ වස්තු කියලා තියෙනවද ඒකේ? හින් ගැහිම කියලා හැම කල්පනා කරන්න. එතකොට ඔබ පුරුදු කරන්නේ මොකටද? තමන් චිත්තාභ්‍යන්තරයේ පවතිනා වූ මේ ලෝභ දේශ මොහ නැමැති බීජය පැලවෙන්න ඇරලා එනකොට එකතු වෙනවා මේකට. දැන් දලු දානවා. වේගයෙන් දලු දානවා. දැන් කහමිලියා ගහක් හැදිලා වේගයෙන් දල දැම්මොත් මොකද වෙන්නේ? පළවෙනි පත්‍රයේ ටිකක් අහනවා. දෙවෙනි පත්‍රයේ වැඩුණොත් තව ටිකක් අහනවා. මල් පිපිලා ගෙඩි හැදුනොත් එහෙම ලෝකෙටම කහන් කැහිම බෝ කරනවා. ඒ කහමිලියා ගහට වැඩෙන්න දීපු නිසානේ. කහමිලියා ගහ තියෙන වැඩෙන්න දෙන්නේ ගලවලා දාන්න. එඳත් මිනිස්සුන්ට ලෝකෙ ඉපදුනහම බුදුරජාණන් වහන්සේ ජීවත් වෙන්න බාධාතනේ ලෝභයේ දේශේ මොහේ පෝෂත් කරන්න නෙවෙයි ගලවලා දාන්න. එහෙනම් ඒකට එකතු නොවීම සහ එකතු වීම විතරයි බුදු සමය උගන්වන්නේ. එකතු වීම කාලකන්ණි ජීවිතේ, එකතු නොවීම ආගමික ජීවිතේ. එකතු වීම භවගාමී ජීවිතේ, පෘථග්ජන ජීවිතේ. ඒ මොහොතේ හිතට ආපු එකට එකතු වෙනවා. එකතු වෙනවා, ගහ ගන්නවා, වෙන ගන්නවා, කපා ගන්නවා, කොටා ගන්නවා, ලෝභ කරනවා. ඒ එකතු වීම. ඒකට පාලියෙන් කියනවා මගේ මම මගේ ආත්ම කොට ගැනීම. ඕක දාන්න ඕන නෑ දරුවන්ට තේරෙන භාෂාවෙන් කියන්නේ. හොඳයි ඒ මොහොතේ කලබල වුණ හැඟීමට එකතු නොවන නම් හෙට වෙන එක තියෙනවද? ඔය උද්වේග කර අවස්ථාවේ ඉන්න බැරිකම. අන්න දරුවන්ට මේ මොහොතට එකතු නොවෙන්න එතෙන්ද උගන්වන්න සිහියක් පුරුදු කරන්න. මේ එකතු වී අනා ගන්නවට වඩා එකතු නොවී දිනා ගන්න එක උතුම් බව. එකතු වී අනා ගැනීම, එකතු නොවී දිනා ගැනීම. ආය වාඩා භාවනා කරන්න මධ්‍යස්ථාන හොයා පන්ති හොයා යන්න ඕන නෑ. ඔය ආරම්භ වෙන්නේ භාවනාව. ඔය සිදු වෙන්නේ අම්මා තාත්තා ඉඩකඩම් ගුණධර්ම අතහැරීම නෙමෙයි, ලෝභය අතහැරීම, ද්වේෂය අතහැරීම, මෝහය අතහැරීම. ඉතින් ලෝභක්ක දේශක්ක මොහක්ක නිබ්බානන් නෙවෙයිද? බලන්නකො කරලා. ඒ දරුවා පාලි භාෂාවේ මොකක්වත් ඉගෙන ගත්තේ නැතුවට කමක් නැහැ. බුදුහාමුදුරුවෝ අදාලා අනිත්‍ය ඉගෙන ගත්තේ නැතුවට කමක් නැහැ. ඔහු ඒක දකින්නේ අනිත්‍ය. ඔහු මේකට එකතු නොවෙනවා නම් ඔහු භාවිතා කරන්නේ අනිත්‍ය. එනල් ජීවත් වෙනකොට ඒ මොහොතේ සමස්ත සමාජයටම බෞද්ධයයි කියලා මහ ලෝකෙට උදන්නනන්නා මේ සමාජයට හැමෝටම ප්‍රායෝගික ජීවිතය උගන්වන්න ඕන. බොරුවට ඇඳුම් ටිකක් එක පාටවෙන් ඇඳගෙන රඟපාන බෞද්ධ ජීවිතයක් වෙනුවට එදිනෙදා ජීවිතේ මතුවෙනා වූ ඕනෑම ගැටලුවකදී ලෝභය, දේශය, මෝහයට එකතු නොවන පාවිච්චි නොකරන ජීවිතයට හුරු කරන්න. පාවිච්චි කරන්නා සංස්කාරයන්ගේ නිස්සකාත්මනං වූ මිත්‍යාදී දෘෂ්ටිය දුකටපත් වේ. ඉගෙන ගත්තේ නැති වුණාට. අර කුඩා නිසා මේක බොහොම ලේසි කඩන්න. පොරවෙන් කපන්න ගහ ලොකු වෙලා නැහැ, නියපොත්තෙන් කඩන්න පුළුවන්නේ. එකතු නොවෙන්නා එකතු නොවීම හුරු කරන ඉදී. ඒකට පස්සේ කාලෙක සතිපට්ඨානෙ වඩනවා කියලාත් නමක් දාන්න පුළුවන් ඒ යෝන්න. එකතු නොවෙන්න සිහිය වඩනවා. එනිසා මේ සමාජයේ උපන් අයට එදිනෙදා ජීවිතය අනුගමනය කළ හැකි සරල දහමක් වේ යුතුයි බුදු සමය. කිලෝ 5ක විතර පොත් ඔළුවේ තියාන කබඩ් හදාන පාඩම් කරලා ලියලියා කියා ඉන්න තියෙන එකක් නෙවෙයි. ප්‍රායෝගික සරල දහමක් එදිනෙදා ජීවිතේදී.
දැන් සමාජයේ තියෙන දේවල් මොනවා කළත් කමක් නැහැනේ. මල් හැදුවට කමක් නැහැ, ගස් හැදුවට කමක් නැහැ, සත්තුන් හැදුවට වතුර දුන්නට කමක් නැහැ, පාර සුද්ධ කරාට කමක් නැහැ, සමදාන කරාට කමක් නැහැ, උදව් කරාට කමක් නැහැ. ඒව පිළිබඳව එපා කියලා තිබෙනවද? නෑ. බුදුන් වහන්සේ වදාළේ ලෝභ කරන්න එපා, ද්වේෂ කරන්න එපා, මෝහ කරන්න එපා කියතරයි. අන්න එතෙන්ද ගෙනියන්න දරුවන්ගේ ජීවිත මේ අනිත් දේවල් වළක්වන්න හදන්නේ නැතුව. එක දෙයකින් පටන් ගන්න. ගෙදරදී ප්‍රායෝගික වෙන්න උගන්වන්න. ඔබ මැදිහත් වෙන්න කල්ැතුව. යම් කිසි දෙයකදී ඒක විසඳ ගන්න ඕන සතුට රජාන ආකාරයට. අසාධාරණයක් නොවන ආකාරයට. තමන්ට සතුට වෙන්න පුළුවන් නම් වැඩි කොටස අන් අයට පරිත්‍යාග කරන ආකාරයට. ඔවුන් විභාගයේ ජයේදී පරාජයේදී තරගයේ ජයේදී පරාජයේදී ඔවුන්ගේ හිනාව අයින් වෙන එකක් නැහැ. දෙකම මධ්‍යස්ථව බාරගනීවි. නමුත් දැන් එහෙම නෙමෙයිනේ. දෙනුවාම සීලුමේ ඔළුව අදින්න උඩ පනිනවා. පෙරදුනා වට කරගෙන ගහනවා අනිත් අයට. ඔය බුද්ධ ආගම ඉගෙනගෙනද ඔය තියෙන්නේ. මේ දෙකට සැලෙනවා නම් ඔවුන් දන්න ආගමක් නැහැ, ආගමික ජීවිතයක් නැහැ. ඔවුන් ඒ දෙක මමත්වෙන් බාර අරගෙන. ඒ නිසා අපට සිදු වෙලා තිබෙනවා දැන් ප්‍රායෝගික බුදු සමය හුරු කරන්න. මේ ආඩු 70ක් 80ක් ගියාට ප්‍රායෝගික බුදු සමය උගන්වුවාට හදා ගන්න කාලයක් නැහැ. නමුත් දරුවන්ට ප්‍රායෝගික බුදු සමය ගන්නවොත් ඒ අසන්න මේ සමාජයටම ලැබෙනවා. මම ඔකට ලස්සන උදාහරණයකුත් කියනවා. හදපු එකක්. පොල් පරීක්ෂකෙක් ආයතනයක කලක් තිස්සේ පරීක්ෂණ පවත්වලා අස්සන්න වැඩි කරන පොහොරක් හොයා ගන්නවා. දෙඩි 10 20ක් හැදෙන්න. අස්සන්න දෙගුණ වෙන එක. දැන් මේ ගහට මේ පාස 6ට හෝ 4ට ප්‍රමාණයක් මේ සා ප්‍රමාණයක් යොදන්න කියලා නිර්දේශය දෙනවා පරීක්ෂණ කරලා හරියටම හරි. නිර්දේශය හරි. ඔබ පොහොර ගෙනල්ලා කනාටු ගස් වලට යොදනවා. ඔබ පොහොර ගෙනත් මෝරපු ගස් වලට යොදනවා. ඔබ පොහොර පැලෑටි වලට යොදනවා. කනාටු ගස් වලම ගහ පාට වෙනවා විතරයි ගෙඩිය දෙන්න කාලයක් නැහැ. තරුණ ගස් වලට යදුවොත්, ලපටි ගස් වලට යදුවොත් දෙගුණයක් අස්සන්න. ඒ වගේ බුදු සමයෙන් පෙන්වන්නේ පොහොරක්. ඔබ නාකි වෙලා සිල් ගන්න යනවා කියන්නේ පොහොර කනාටු ගස් වලට යොදන්න හදන්නේ. සිත හදන්න යනවා කියන්නේ. මෙලොවට වැඩක් ගන්න වෙලාවක් නැහැ. ඔබට හදා ගන්න තේරෙන්නේ නැහැ. අන්න එහෙම මේක දරුවන් සමග දරුවන් වැඩෙන විට ලෝභ දේශ මොහ වැඩෙන නම් බෞද්ධ ආගමක් නෙවෙයි ඒක. දරුවන් වැඩෙනකොට ලෝභ දේශ මොහ නොවැඩෙන්න ඕන. එතකොට ඔබ බලාපොරොත්තු වෙන සුන්දර සමාජය, අවංක සමාජය, සතුටින් පිරි දරුවන් අනාගතයේදී ඔබට දකින්න පුළුවන් වෙයි. ප්‍රායෝගික වෙන්න බලන්න. දරුවන්න කියලා දෙන්න. ඒකේ තියෙන සතුට, ඒකේ තිබෙන සංසුන් බව, ඒකේ තියෙන සැනසීම. ඔබේ චිත්තාභ්‍යන්තරේ මතුවෙනා වූ මේ හැඟීම් යනු ඔබ නොව කෙලස් බවත්, කෙලස් යනු මායාවේ හමුදාවක් බවත්, ඔවුන් ඔබට දුක් දෙන බවත්, ඔවුන් පෝෂණය කරගන්න නැතුව ඉන්න කියලා ප්‍රායෝගික වෙන හැටි පොඩි අභ්‍යාසයක් මගින් කියලා දීලා එදිනෙදා ජීවිතය, ආගමික ජීවිතය හුරු කරන්න. එහෙම නැතුව ඕවා කියලා දෙන්නේ නැතුව අපි දහම් පාසල් ඇරියත් ඒවා ඊට පස්සේ කරන්නේ තරංගෙට තියෙන එක නම්, තරංගයක් දිනවන්න හදන එක නම්, හැමෝටම සමස්තයක් වශයෙන් උගන් නැතුව වෙනම තෝරලා තරංග වලට තියෙනවා නම් ඒ මොකද ඒ කරන්නේ? අධ්‍යාපනයේ හැමෝටම සම ලබා දෙන්න ඕනේ. තෝරලා තරංග වලට යන ගියාම මොකද කරන්නේ? අර වෙන පැත්තකට දැන් යන්නේ. දැන් ඊර්ෂ්‍යාව ප්‍රෝෂණය කරනවා. ඔය මේ මෑත තියෙන ඔය මොනවාද සජීවී රියැලිටි කියන තරඟවල පේන්නේ නැද්ද? පරදිනකොට අඬන හැටි. දරා ගන්න පුළුවන් කමක් තියනවාද? අම්මලත් අඬනවා, දරුවොත් අඬනවා, වැඩසටහන් කරන අයත් අඬනවා, ඔක්කොම අඬනවා. මෙන්න මේ නිසා මේ ජීවිතයේ වර්තමානයේ අභියෝගයක් හැමෝටම. ඒ අභියෝගය ගැටුමකින් තොරව විසඳා ගන්න ඕන.
අභියෝගේ ආදරයෙන් විසඳන්න වෙනවා. එහාට ඔබව කයෙන් වැඩේ බුද්ධියෙන් වැඩේ ජීවනෝපාය සකස් වේ. ලෝභෙන් දේශයෙන් මෝහෙන් වැඩෙන්නේ නැති වෙයි. දැන් මේ අගපදේ පරිනිබ්බන්ති අනාසවාපාරෝ මම පෙන්නුවේ. ක්‍රමෙන් කය පැත්තට යනවා. අදාළ කරුණු තේරුම් අරගෙන හැකිතාක් දුරට ඔබට ප්‍රායෝගික වීමට මෙම කරුණු පැහැදිලි කිරීම හේතු වාසනා වේවායි කියන සුභාශිංසනය කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනවා. දායකත්වය මෙම උතුම් ධර්මදේශනයේ ප්‍රඥානාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා සදැහැති දායකත්වය දරනු ලබන්නේ මාළනී නල්ලප්පෙරුම මහත්මිය විසිනි. ඔන්න අරමුණු. නොවැම්බර් මාස 11 වන දින 43 වන ජන්මදිනයේ යෙදුණු අනුරාධ නල්ලප්පෙරුම ලොකුපොතණුවන්ටත් ආයෙත් හදාගන්න නොවැම්බර් මාස 11 වන දින 43 වන ජන්මදිනයේ යෙදුණු අනුරාධ නල්ලප්පෙරුම ලොකුපොතණුවන්ටත් නොවැම්බර් මාස 20 වන දින 104 වන ජන්මදිනයේ යෙදුණ වරුණපොතණුවන්ගේ සහ සුධීරාදීනියගේ ආදරණීය දියණිය යේලි සහල්යා මිනිබිරියටත් නොවැම්බර් මාස 22 වන දින 104 වන ජන්මදිනයේ යෙදුණු අනුරාධ පුතුණුවන්ගේ සහ දීපාලී දියණියගේ ආදරණීය දියණිය සේජා යනාලී මිනිබිරියටත් සුබ උපන්දිනයක් වේවා. හිතාගෙනයි මගෙන්මයි අරන් ඇත්තේ. ධර්ම දානයේ උපන්දින සුබපැතුම් සඳහා කේක් කෑල්ලක් කාලා happy birthday to you වට කමක් නැහැ. නමුත් මෙන්න මේ කියන පැත්තට සුබ උපන්දිනේ වෙන හැටි පිළිබඳව අපිත් අගට පතන්නම්. අනුරාධ වරුණපුතුන්ගේ දිලීපා සුධීරාදීනියන්ගේ සිතකය වචකය සුවපත් වේවා. යහපත් පැවතුම් ඉටු වේවා. උතුම් වූ ධර්මාභෝධය ලැබේවා. තේනු නෙත්‍යා යේලි සහල්යා සේජා යනාලී දියණියන් ගුණවත් නැනවත් අතිජාත දරුවන් ලෙස ලෝකයටම අවංක සේවය කරන දරුවන් වනු දැක්ම දෙමව්පියන්ගේ පැතුමයි. මෙන්න මේ නිසාමයි මම මේ බණ මෙහෙම කිව්වේ. එම පැතුම එලෙසින්ම ඉටු කිරීමට මෙම ධර්ම දානමේ කුසලයේ හේතු ආසනා වේවා. ඒ වගේම දරුවන්ට අවබෝධයේ හේතු ආසනා වේවා. එම්න ජයවර්ධන අමරසිංහ පවුල් වල දෙමාපිය සහෝදර සහෝදරයන්ට හා දරුවන්ට නිදුක් නිරෝගී භව සහ ධර්මාභෝධය ලැබේවා. ලෝක සත්‍යයට මේ භයානක සසරින් එතරවන්නට නියම මඟ කියා දෙන ගෞරවනීය ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී භව සහ දීර්ඝායුෂ ලැබේවා. මේ උන්වහන්සේගේ අවසන් භවයේම වේවා. ඊතා ඉක්මනට උන්වහන්සේ බලාපොරොත්තු වන සියලු ප්‍රාර්ථනාවන් ඒ අරින් සිද්ධ වේවා. අප වෙනුත් ප්‍රාර්ථනාවක් තබලා තිබෙනවා. දැන් මේක මම කල්ැතුව කියවලා බලලා තමයි මේ පුංචි සිඟිත්තන් ගොඩක් ඉන්නවා. මේ ඒගොල්ලොන් ගෙනුවෙන් පැතුමක් තියෙනවා වැඩිහිටියන්ගේ. එහෙනම් ඒක අර පරණ පාරේ ගියාම ඉටු වෙන්නේ නැති බව මම දකිනවා. ප්‍රායෝගික වෙන්න ඕන කාරණේ කතා කළේ. එබැවින් සුබ උපන්දිනයක් සමග අනාගතයේ සුබ කරගන්නට ශේ ප්‍රතිපදාව පාවිච්චි නොකරන ප්‍රතිපදාවට එන්නට ඔබට නුවණ ලැබේවා. දරුවන් මුණුබුරන් වශයෙන් හැම දිනාටම ඒ වගේම උපන්දින සමරන සුබ උපන්දිනයක් වේවා. අනුග්‍රහක බවතුන් වශයෙන් කටයුතු කළාට සමග ධර්ම ශ්‍රවණය කළ හැම දිනාට බුදු සමයේ ප්‍රායෝගිකත්වය යනු බාහිර රංගපෑමක් නොමේ ආධ්‍යාත්මිකයේ කිලුට කර නොගැනීම බව තේරුම් ගනිමින් අනුගමනීය ප්‍රතිපදාවක් තුළින් එහිම සැනසීම තියනවා බලන්න දෙයක් නැහැ. ඒ සැනසුම හිමි කරගන්නට ඔබට මෙම කරුණ පැහැදිලි කිරීමේ හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරගන්න, අදිෂ්ඨාන කරන්න, අනුගමනය කරන්න. සබ්බීතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං